දූල පුතාට සුබ සන්ධ්‍යාවක්. අපි අද පන්ති පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. සුබ සුබ සන්ධ්‍යාවක් සර්. සන්ධ්‍යාවක් සර්. සුබ සන්ධ්‍යාවක්. අපි පන්ති අද මේ පාඩම තව පොඩ්ඩයි තියෙන්නේ. තව සුළු ප්‍රමාණයක්. අපි ඒක ඉවර කරලා පළවෙනි පාඩමේ දෙවෙනි පාඩමේ අපි සාරාංශය කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි වෙලාව නැති හින්දා හැම පාඩමකම ඊට පස්සේ සාරාංශය කතා කරන ගමන් ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා. අපිට අලුතෙන් පාඩම් සාරාංශ කරන්න වෙලාවක් අපිට නැති වෙනවා. ඒක නිසා මේකෙදි මේ පාඩම ඉවර කරලා අපි මුල් පාඩම් දෙකේ සාරාංශය කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පොතේ තියෙන දේවල් වලින් ඒ සාරාංශය විතරයි දූල පුතාලා මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ ගණන් මේ ගණිතය කියන එකේ අභ්‍යාස වල තියෙන ගණන් හදන්න ඒ ටික විතරයි වැදගත් වෙන්නේ. තේරෙන්නේ නැත්නම් විතර පොත බලන්න. ඒක හැමනිතරම පොත බලන්නට වඩා Taman සාරාංශයක් හදාගෙන ඒ සාරාංශය බලන එක තමයි වැදගත් වෙන්නේ ඇත්තටම. අපි මේකෙදී අපි ගිය සතිය කතා කරපු තැන පොඩ්ඩක් මතක් කරොත් අපි ගිය සතිය කතා කරේ බිලියන කලාපය, මිලියන කලාපය, දහස් කලාපය, ඒක කලාපය. අපි ඒ සංඛ්‍යාවක් අපි ගත්තොත් එහෙම සංඛ්‍යාවේ ඒ දකුණු අත පැත්තේ ඉඳන් අනිත් පැත්තට වම් අත පැත්තට අපි තුන සංඛ්‍යා වෙන් කරනවා කියලා කතා කරා. එතකොට මේ අවස්ථාවේදී එතකොට ඒ දකුණු අත පැත්තේ ඉඳගෙන වම් අත පැත්තට අපි සංඛ්‍යා තුන වෙන් කරනවා. එතකොට මේකෙදි 623 කෙනකොට මේක 1 2 3 සංඛ්‍යා 3යි. එතකොට මෙතන 5 7 9 කියන එක එතකොට සංඛ්‍යා 3යි. මෙතන සංඛ්‍යා 3යි. එතකොට මෙතන සංඛ්‍යාවක් තියෙනවා. මේක සංඛ්‍යාවක් වෙන්නත් පුළුවන්, සංඛ්‍යා දෙකක් වෙන්නත් පුළුවන්, සංඛ්‍යා 3ක් වෙන්නත් පුළුවන්. අපි මේක කොහොමද කියවන්නේ කියන එක බැලුවොත් එහෙම අපි මේ මුලින්ම අපි දකුණු අත පැත්තේ මුලින්ම හමු වෙන එකට අපි ඒකක කලාපය කියලා කිව්වා. ඒකක කලාපය. අපි ඊළඟට හම්බ වෙන සංඛ්‍යා කලාපයට කිව්වා දහස් කලාපය කියලා. දහස්. අපි එතකොට ඊළඟට හම්බ වෙන කොටසට අපි කිව්වා මිලියනය කියලා. මිලියන කියන එක තමයි ඊළඟට හම්බ වෙන්නේ. ඊට පස්සේ හම්බ වෙන්නේ බිලියන. එතකොට අපි මේක කියවගෙන එන්නේ කොහොමද? මේ සංඛ්‍යාව මෙතන තියෙන සංඛ්‍යාව කියවලා ඒකට පිටිපස්සට අපි කියනවා බිලියන කියලා. ඊට පස්සේ අපි මේ සංඛ්‍යාව කියවලා ඊට පස්සේ අපි කියනවා මිලියන කියලා. ඊට පස්සේ අපි මේ සංඛ්‍යාව කියවලා ඊට පස්සේ අපි කියනවා දහස් කියලා. ඊට පස්සේ අපි මේ සංඛ්‍යාව කියවනවා. ඒ තාම පහසුයි ඒක දූල පුතාලට. එතකොට මේ සංඛ්‍යාව කියවලා එතකොට මේ අවස්ථාවේදී එතකොට මේක 7 කියලා කියන්නේ ඇත්තටම 7 බිලියන කියන්නේ අපි 7 බිලියන කියලා කියන්නේ. ඒ වගේ පොඩි දේවල් දූල පුතාලා පොඩ්ඩක් ඒක පුරුදු වෙන්න. එතකොට අපි 7000 කියලා කියන්නේ කවදාකවත් 7000 කියලා කියන්නේ. එතකොට ඒ වගේ දෙයක් එතකොට එක තැනකදී භාවිතා වෙන දේම තමයි අනිත් තැනදී භාවිතා වෙන්නේ. එතකොට අපි මේ සංඛ්‍යාව මෙතනට ගෙනල්ලා කියවන්නේ. එතකොට මේක 7 බිලියන. එතකොට මේක 686 කියන එක. එතකොට ඊට පස්සේ එන්නේ මොකද්ද? මිලියන. 686 මිලියන. මේක කීයද? 975. එතකොට 975,000 කියලා කියන්නේ අපි 975,000 කියලා කියන්නේ. ඒක දූල පුතාලා දන්න දෙයක්. ඒක නිසා ඒ වගේ 7,000 5,000 ඒ වගේ ඒ 5,000 කියලා කියන්නේ අපි ඒක දූල පුතාලා ඒ වගේ දේවල් පොඩ්ඩක් මතක තියාගත්තාම මේ සංඛ්‍යාව 975 කියන එක පිටිපස්සේ දහස් තියෙන එක නිසා 975,000 කියලා තමයි අපි කියන්නේ. ඊට පස්සේ අන්තිමට තියෙන ඉලක්කම් තුන ඒ විදිහටම කියවනවා. ඒ කියන්නේ 623. ඒක නිසා මේක ඊතරම් අපහසු දෙයක් නෙවෙයි. එතකොට අපි මේකෙදී මේ ඒකක කියන එක, දහස් කියන එක, මිලියන කියන එක, බිලියන කියන මේ පිළිවෙල මතක තියාගත්තාම ඒ කියන්නේ ඒකක කියන්නේ මුල් ඉලක්කම් තුනට ඒක කලාපය කියනවා. දෙවෙනි ඊළඟට තියෙන ඉලක්කම් තුනට අපි කියනවා දහස් කලාපය කියලා. ඊට පස්සේ තියෙන ඉලක්කම් තුනට අපි කියනවා මිලියන කලාපය කියලා. ඊට පස්සේ ඉලක්කම් තියෙනවට අපි ඉලක්කම් තුනට කියනවා බිලියන කියලා. එතකොට මේකෙදි මේ බිලියන කියනකොට අනිවාර්යයෙන්ම ඉලක්කම් 9ක් පිටිපස්සේ තියෙන්න ඕනේ. ඒක හොඳට මතක තියාගන්න. බිලියන කියලා කියන්නේ 10 9 වෙනි බලය. මේක ඉලක්කම් 9ක් පිටිපස්සෙන් තියෙන්න ඕන අනිවාර්යයෙන්ම. මිලියන කියලා කියන්නේ මිලියනය කියලා කියන්නේ 10 6 කියන එක. මේක 10 6 තමයි මිලියනය කියලා කියන්නේ. එතකොට ඉලක්කම් 6ක් තියෙන්න ඕන පිටිපස්සේ.
ඒක හොඳට මතක තියාගන්න දූල පුතාලා ඒක වැරදුනොත් එහෙම මේක බිලියන කියනකොට එතකොට මේක පිටිපස්සේ ඉලක්කම් 9ක් තියෙද කියලා අනිවාර්යයෙන්ම හිතන්න ඒක කියනකොට ඇත්තටම. ඒ වගේම මිලියන කියනකොට ඉලක්කම් 6ක් තියෙනවද පිටිපස්සෙන් කියන එක දහස් කියනකොට ඉලක්කම් 3ක් තියෙනවද පිටිපස්සෙන් කියන එකත් ඒ අනිත් පැත්තටත් ඒක හිතන්න ඇත්තටම. එතකොට ඒක දූල පුතාලට ඉතාම පහසුවෙන් එතකොට කාලයත් එක්ක ඒක කියවන්න පුරුදු වෙනවා. අපි මෙතනින් ගිය සතියේ නතර කරේ අපි අද ඉතුරු ටික කරන්න බලාපොරොත්තු වෙනවා. කලින් කිව්වා වගේ මේ පාඩමේ තව පොඩ්ඩයි තියෙන්නේ. අපි ඒක කළා මේක සාරාංශ කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම ඊටාම පේඩු කීපයකට මේකේ තියෙන අන්තර්ගතය ගන්න පුළුවන්. ඊට පස්සේ ඒක කීප දවස් දෙක තුනක් ඒක හොඳට අධ්‍යයනය කරාට පස්සේ ගණන් හදන්න එහෙම නැතුව ගණන් හැදුවයි කියලා කවදාකවත් මතක හිටින්නේ නැහැ. ඒක නිසා ඒ අන්තර්ගතය ඒක හොඳට තේරුම් අරගෙන ගණන් හදන්න. එතකොට කවදාකවත් ඒක අමතක වෙන්නේ නැහැ ඇත්තටම. අපි මේකේ මේ කොටස බැලුවොත් එහෙම අපි සංඛ්‍යාවක් එක ස්ථානයේ සිට වම් අතට මෙසේ ස්ථාන 3 බැගින් කාණ්ඩ කර ලිවීම එම සංඛ්‍යාව සම්මත ආකාරයට ලිවීම ලෙස හැඳින්වෙනවා. එතකොට මේක අපි ආපහු පස්සේ කතා කරනවා. එතකොට මේක වැදගත් කොටසක්. ඒක නිසා මම රතු පාටින් මේ අවස්ථාවේදී කෙලින්ම රතු පාටින් දක්වනවා. එතකොට සංඛ්‍යාවක් එක ස්ථානයේ කියන්නේ කලින් අවස්ථාවේ මේ පටන් ගන්න ස්ථානයේ එක කියන ස්ථානයේ එක ස්ථානයේ කියන එක අපි කතා කරේ. එක ස්ථානයේ කියන එකෙන් පටන්ගෙන ඒක වම් අත පැත්තට සංඛ්‍යාව අපි පළවෙනි පාඩම සාරාංශ කරනවා. මේක ඉවර වුණාට පස්සේ මේ පාඩම ඉවර වෙලා මේක සාරාංශ කළා. ඊට පස්සේ පළවෙනි පාඩම සාරාංශ කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ කොටස එතකොට බැලුවොත් එහෙම සංඛ්‍යාවක් එක ස්ථානයේ සිට වම් අතට මෙසේ ස්ථාන 3 බැගින් කාණ්ඩ කර ලිවීම එම සංඛ්‍යාව සම්මත ආකාරයට ලිවීම ලෙස හැඳින්වෙනවා. මේක වැදගත් වෙනවා. ඇත්තටම මේක ටික කාලයක් දූල පුතාලා මේක ලිව්වහම දන්නේම නැතුව ඇත්තටම මේක මතක හිටිනවා. එතකොට මේක ඇත්තටම මේ විභාගිකදී මේකෙදී සංඛ්‍යාවක් සම්මත ආකාරයට ලිවීම යන කුමක්ද කියලා ඒ වගේ ප්‍රශ්න අහන්නේ නැහැ. ඇත්තටම ගණිතයේදී ඒක ඒ වගේ ප්‍රශ්න දෙන්නේ නැහැ. ඇත්තටම ගණිතය වගේ විෂයක එතකොට අපිට මේවා භාවිතා කරන්න තියෙන්නේ. භාවිතා කරන්න නම් දූල පුතාලා මේක හොඳින් අවබෝධ කරගන්න ඕනේ. එතකොට මේ අවස්ථාවේදී මේක දූල පුතාලා අපි මේ දැන් ලියා ගන්න අවශ්‍ය නැහැ. ඇත්තටම අපි මුලින් ඉඳන් ආපස්සට එනවා දෙවෙනි පාඩමේ. එතකොට ඒක නිසා ඒ අවස්ථාවේදී අපි මේක ලියා ගන්න එක වැදගත් වෙනවා. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම සම්මත ආකාරයට සංඛ්‍යාවක් ලිවීමේදී එක් කලාපයේ වෙන්කර හඳුනා ගැනීමට කලාප දෙක අතර කුඩා ඉඩක් තබනු ලැබේ කියලා දක්වනවා. එතකොට ඒ සම්මතාකාර ලියනකොට එතකොට එක් කලාපය වෙන් කරගන්න අපි කලාප දෙක අතර කුඩා ඉඩක් තියෙනවා කියන එක. සංඛ්‍යාවක් සම්මත ආකාරයට ලියා ගැනීමෙන් එම සංඛ්‍යාව පහසුවෙන් කියවා ගත හැකි වන අතර එහි විශාලත්වය ගැන වැටහීමක් ලබා ගන්න පුළුවන් කියලා දක්වනවා. එතකොට මේකෙදි මේ අවස්ථාවේදී එතකොට සංඛ්‍යා කලාප දෙකක් අතර කුඩා ඉඩක් තබනවා කියන එක මේකෙදි වැදගත් කොටසක්. සම්මත ආකාරයට ලියනකොට මේකත් වැදගත් කොටස මේ අවස්ථාවේදී එතකොට කලාප දෙකක් අතර ගන්න ඕනිද? නෑ පුතා අපි ආපහු මුලින් ඉඳන් එනවා. මේ අපි මුල් ටික ලියාගෙන නැති හින්දා මෙතන ලියා ගන්න එක තේරුමක් නැති වෙනවා. අපි මුල් කොටසේ ඉඳන් දෙවෙනි පාඩමේ මුල් හරිය කොටසේ ඉඳන් අපි මේක සාරාංශය කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හා සර් එතකොට ගණන් ඕකේ. මොකද පුතා? අපිට ගණන් හදන්නත් දෙනවද? ගණන් හදන්න මෙතන දෙන්නේ නැහැ දූල පුතාලා. ඒකේ මේ ටික පාඩම් කරගෙන ගෙදරදි ගණන් ටික හදන්න. ඊට පස්සේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඊළඟ සතියේ. එතකොට සතියක් දෙකක් අනිවාර්යයෙන්ම දූල පුතාලා මේක මේ ෂෝට් නෝට් එක ඒක හොඳට ලියලා සතියකට දෙපාරක් විතර සති දෙක තුනක් එහෙම ලිව්වට පස්සේ ගණන් හදන්න නැතුව තේරුමක් නැහැ. ඇත්තටම දූල පුතාලා ගණන් හදන්න අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ඊට පස්සේ.
හොඳට ඒක කියන්නේ මොකක්ද කියන එක දූල පුතාලා තේරුම් ගත්තට පස්සේ ඒක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම සංඛ්‍යාවක් සම්මත ආකාරයට ලියා ගැනීමෙන් එම සංඛ්‍යාව පහසුවෙන් කියව ගන්න පුළුවන්. එතකොට සංඛ්‍යාවක් අපි සම්මත ආකාරයට ලිව්වහම ඒ කියන්නේ ඉලක්කම් 3 වෙන් කරාම අපිට පහසුවෙන් ඒක කියව ගන්න පුළුවන්. ඒ වගේම විශාලත්වය ගැන වැටහීමක්ද ලබා ගන්න පුළුවන්. මේක මේ කොටස බැලුවොත් එහෙම සටහන කියන එක සංඛ්‍යා ලිවීමේදී සම්මත ආකාරය ඉහත දැක් වූ ආකාරයෙන් වෙනවා. සංඛ්‍යා ලිවීමේදී කලාප වෙන් කිරීමට කලාප අතර ඇති කුඩා ඉඩ වෙනුවට කමාවක්ද යොදා ගන්නා සමහර අවස්ථා ඇත. ගොඩක් වෙලාවට අපි කමාවක් යොදනවා ඇත්තටම සංඛ්‍යා දෙකක් අතර මේ සංඛ්‍යා 3 වෙන් කළා. නමුත් එය සංඛ්‍යා ලියන සම්මත ආකාරය නොවේ කියලා දක්වන තියෙනවා. එතකොට මේක ඒ කමා යොදන එක සම්මත ආකාරය නොවේ කියලා දක්වලා තියෙනවා. නමුත් ඒක අපේ එදිනෙදා ජීවිතයේදී ඒ කමාව කියන එක භාවිතා කරනවා. එතකොට ඒක සාමාන්‍යයෙන් අපි මේ කමාව කියන එක භාවිතා කරන්නේ මේක මේ සාමාන්‍ය ආකාරය කියලා දක්වලා තියෙනවා. සම්මත ආකාරයේදී ඒ වෙනුවට හිඩසක් තියෙනවා කියන එක දක්වලා තියෙනවා. මෙතනදී ඒකට මම මෙතන ලියන්නම් පස්සේ අපි ඒක කතා කරනවා. සාමාන්‍ය ආකාර අවස්ථාවේදී කොමාවක් යොදනවා කියන එක. මේක සාමාන්‍ය අවස්ථාව එතකොට සාමාන්‍ය ආකාරයේදී කොමාවක් යොදනවා. සම්මත අවස්ථාව නොවේ කියලා මම පස්සේ මේක අපහු කියනවා. එතකොට මේ අවස්ථාවේදී අපි කතා කරේ එතකොට මේ කමාවක් යොදන එක තමයි අපි ගොඩක් වෙලාවට සිටක් ඉන්න දූල පුතාලා එතකොට මේ කමාවක් යොදන්නේ අපි සාමාන්‍ය ආකාරය අපේ දිනදා ජීවිතයේදී භාවිතා කරන ගොඩක් වෙලාවට මේ කමාවක් යොදන එක. එතකොට සම්මත ආකාරයේදී වෙනකොට හිස් තැනක් තියෙනවා කියන එක තමයි කියන්නේ. මේකෙදී සංඛ්‍යා කීපයක් කියවන ආකාරය පහත වගුවේ දැක්කේ ඒවා අකුරින් ලියන ආකාරයම ද එයම වේ කියලා දක්වලා තියෙනවා. එතකොට මේකෙදි මේ උදාහරණයක් දක්වලා තියෙනවා. එතකොට මේක සංඛ්‍යා 3ක් අපි වෙන් කරා. එතකොට මේක ඒකක කලාපය, මේක දහස් කලාපය. එතකොට මේකෙදි දහස් කියන එක එතකොට එනවා. එතකොට 63000 එතකොට 63000 කියන එක එතකොට ඒකක කලාපය එතකොට 276 කියන එක ඉන්නේ. ඊළඟ එක බැලුවොත් එහෙම දහස් කලාපේ 654 කියන. එතකොට 654378 කියන එක. ඊළඟ එක බැලුවොත් එහෙම මේකෙදි මිලියන කලාපේ 2 කියන එක තියෙනවා. එතකොට 2 මිලියන 375. ඔව් ඒක තමයි. එතකොට මෙතන මුකුත් නෑ කියවන්න. එතකොට බිඳුව කියන එක 2 මිලියන 375 කියන එක තමයි එන්නේ. එතකොට මේ බිඳු තියෙන අවස්ථා අපි කියන්නේ නැහැ. නමුත් ඒක මෙතන මේකට මේ කොටුවට පුරවන්න ඕන කියවන්නේ නැහැ කියන එක තමයි මම කතිරි ගැහුවේ ඇත්තටම. එතකොට මේක මිලියන වෙනකොට ඒක 43 මිලියන මෙතන 1000 කියන එක තමයි මෙතන තියෙන්නේ. එතකොට මෙතන තව මේ කොටස දූල පුතාලා තව තියෙන්නේ. එතකොට 204 මිලියන කියන එක 204 මිලියන 7000 කියන එක 7800 කියන එක තමයි ඊළඟට තියෙන්නේ. සංඛ්‍යාවක් අකුරින් ලියන ආකාරය හෝ කියවන ආකාරය හෝ ඒ සංඛ්‍යා නාමය ලෙස හඳුන්වනවා කියලා දක්වලා තියෙනවා. එතකොට මේ සංඛ්‍යාවක් අකුරින් ලියන ආකාරය හරි කියවන ආකාරය තමයි සංඛ්‍යා නාමය කියන එක. මේක සමහරලාට ගානකට එහෙම එන්න පුළුවන්. ඒක නිසා සංඛ්‍යා නාමය කියන්නේ මොකක්ද කියන එක දූල පුතාලා මතක තියාගන්න එක වැදගත් වෙනවා.
එතකොට මේ අවස්ථාවේදී මේ දක්වලා තියෙන මේ අන්තිමට දක්වලා තියෙන්නේ අමතර දැනුමට කියන එක මේකෙදී සංඛ්‍යා නාමය කියන්නේ සියක් දහස කියලා සියක් දහස කියන එක මෙතන දක්වලා තියෙන්නේ. එතකොට ඒකට අපි ව්‍යවහාරයේදී ලක්ෂය කියලා කියනවා කියන එක. ඊළඟට මිලියනය කියන එක දසලක්ෂය කියලා කියනවා කියන එක. දස මිලියනය කියන එක කෝටිය කියන එක කියනවා කියන එක. එතකොට මිලියන 10 කියන එක කෝටිය කියලා කියන්නේ. සියක් මිලියනය කියන එක දස කෝටිය කියලා කියනවා කියන එක ව්‍යවහාරයේදී ඒක භාවිතා කරනවා කියන එක තමයි දක්වලා තියෙන්නේ. මේක ඊතරම් දූල පුතාලට මේ ව්‍යවහාරයේ පවතින මේක අමතර දැනුමට කියලා දක්වලා තියෙන මේක ඊතරම් ඒ කියන්නේ එදිනදා ජීවිතේ භාවිතා වෙන නිසා ඒක දැනගෙන තියෙන එක වැදගත් වෙනවා. නමුත් ගණිතයේදී ඒක භාවිතා කරන්නේ ඒක ලොකුවට ඒක හිතන්න ගියොත් එහෙම සමහර වෙලාවට වරදින්න පුළුවන්. අනිත් පැත්තට දූල පුතාලා මං හිතන්නේ තාම මේ දස කෝටිය කියන ඒවා ලොකුවට දන්නේ නැහැ ඇත්තට. ඇති කියලා හිතනවා. ඒවා අපි ඒව ගැන හිතන්න ගියොත් එහෙම මේ සංඛ්‍යා නාමය කියන එක දූල පුතාලට මේක කියන එක ලොකුවට හිතන්න අවශ්‍ය නැහැ. ඇත්තටම සංඛ්‍යා නාමය කියන එක තමයි වැදගත් වෙන්නේ. මෙතනින් මේ පාඩමේ මෙතනින් ඉවර වෙනවා මං හිතන්නේ චුට්ටක් ඉන්න දූල පුතාලා. මෙතනින් මේ පාඩම ඉවර වෙනවා. අපි මුල් අවස්ථාවේ ඉඳන් එතකොට මුල් ටිකේ ඉඳන් මේකේ සාරාංශයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දූල පුතාලා ඒක මං කලින් කිව්වා වගේ ඒ පරණ පොතක් හරි පරණ පොතක කොළ හරි කමන්නේ හාෆ් ෂීට් එකක් හරි කමන්නේ මොකක් හරි කොලයක් ඒක හොඳට දෙකට බැදින් බෙදලා ඒකේ පෑන් දෙකකින්වත් අඩුම ගානේ පෑන් දෙක තුනක් තියෙනවා නම් තුනකින් උනක් කමන්නේ. ඒක ෂෝට් නෝට් එකක් අපි හදාගෙන යමු මේ අවස්ථාවේ තියෙන මේක වැදගත් කරුණු කතා කළා. ඔව්. එකට බෙදන්න නැතුව හැමම ලියාගෙන ගියට කම නැද්ද? මොකද්ද පුතා? එකට බෙදන්න නැතුව පොත මේ හැමම ලියාගෙන ගියාට කම නැද්ද? දෙකට මැදින් මං හිතන්නේ මේ බෙදන එක මේ කියන්නේ මම මෙතන දක්වන්න මම ආපහු පාරක් ඒක කතා පෙන්නන්න. චුට්ටක් ඉන්න. පොතක් එහෙම තියෙනවා අපි හාෆ් ෂීට් එකක් මුලින්ම කතා කරොත් එහෙම හාෆ් ෂීට් එකක් නම් හාෆ් ෂීට් එක හරියටම දෙකට මැදින් මෙහෙම බෙදලා එතකොට ඊට පස්සේ අපිට මේ ආකාරයට හාෆ් ෂීට් එක අපිට ගන්න පුළුවන්. මෙතන 1 කියන එක වෙන්නේ මෙතන පිටිපස්ස 2 මේක 3 කියන එක අනිත් එක 4. මෙතන අපි ලියාගෙන යන්නේ අපි මුලින්ම මම රතු පෑනින් ලිව්වොත් එහෙම රතු පාටින් ලියනවා මෙහෙම. ඊට පස්සේ අනිවාර්යෙන් මාතෘකාව ලියන්න. එතකොට පාඩම කියන එක ඊට පස්සේ අපි කළු පාටින් ලියනවා කියලා හිතුවොත් එහෙම ඊට පස්සේ මෙතන නිල් පාටින් මෙහෙම ලිව්වහම ආපහු ඊට පස්සේ රතු පාටින් මෙතන එක පාටින් ලිව්වහම මොකද්ද කියන එක කවදාකවත් දූල පුතාලට තේරෙන්නේ නැහැ. මේක මේ අවස්ථාවේ ලියනකොට මෙහෙම මොකක් හරි අලුත් මේ එකක් කියන එක දක්වන්න තරුවක් හරි මොකක් හරි එහෙම දාන්න එක දූල පුතාලා කැමති දෙයක්. ඒක මොකක් හරි සංකේතයක් දාන්න එක වැදගත් වෙයි. මෙහෙම දැක් ලිව්වහම මේක ළඟට පස්සේ යන්නේ නැහැ මේකට. කෙලින්මනේ ඒව අතර පරතරේ තියෙනවා. ඒක දූල පුතාලට හොඳට මේක ඒ කියන්නේ ඒක හොඳට කියවන්න පුළුවන්. ඇත්තටම එකම පාටකින් ලියගෙන ගියාම කවදාකවත් ඒක හරියට ඒක තේරුම් ගන්න බෑ ඇත්තටම. ඒක නිසා දූල පුතාලට මේව හොයන්න එහෙම හරි ලේසි වෙනවා. ඇත්තටම මෙහෙම වෙන් කරාම එතකොට මේ ආකාරයට ලියන්න යන්න දූල පුතාලා පොතක ලියනවා නම් එතකොට පොතේ මම මෙතන මෙහෙම පොත තියේ කියලා මෙහෙම ලියන්නම්. එතකොට මෙහෙම මෙතන පොත සම්බන්ධ වෙච්ච තැන. එතකොට පොතේ මේ පිටුව මේ පැත්තට අරගෙන හරියට දෙකට මැදින් මෙහෙම බෙදන්න. මේ පිටුව මෙතනට මේ පිටුව මෙතනට ගෙනල්ලා එතකොට හරියට දෙකට මැදින් බෙදලා මෙතන තමයි 1 මේක තමයි 2. අනිත් පැත්ත ඒ වගේම 3 4 එහෙම ඒ වගේ ලියන්න යන හරියට භාගයක් ගන්න. මොකද ඒක දිගට ලිව්වයි කියන එක කිසිම ඒකේ එතකොට එක දිගට ලිව්වයි කියන්නේ එතකොට දූල පුතාලා ඒක ඒ
ගොඩ වැඩි ඉඩ ප්‍රමාණයක් භාවිතා කරනවා වැඩි ඉඩ ප්‍රමාණයක් භාවිතා කරාම පාඩම් කරනකොට ගොඩක් පාඩම් කරන්න තියෙයි කියලා දූල පුතාලට කාලයත් එක්ක තේරෙනවා හිතෙනවා ඇත්තටම ඒක නිසා තමයි මං කලින් කිව්වා වගේ පුළුවන් නම් පස්සේ ඒක දූල පුතාලා ඒක මේව කරාට පස්සේ හාෆ් ෂීට් එකක් වගේ ගත්තොත් දූල පුතාලා ගණිතයේ තියෙන සේරම එක හාෆ් ෂීට් එකකට දූල පුතාලා 6 ශ්‍රේණියේදී ඉගෙන ගන්න ඒ ගණිතය ඉගෙන ගන්න සේරම මූල ධර්ම ටික එක හාෆ් ෂීට් එකකට ගන්න පුළුවන් ඇත්තටම ඒක විද්‍යාවෙන් නම් අපහසුයි ඇත්තටම විද්‍යාවේ ඒ ජීව විද්‍යාව තියෙන හින්දා එක හාෆ් ෂීට් එකට ගන්න බෑ ඇත්තටම නමුත් ගණිතය එක හාෆ් ෂීට් එකට සේරම ටික ලියන්න පුළුවන් ඒක නිසා දූල පුතාලා දැන්ට ඒ පොතක ලියලා පස්සේ කාලයත් එක්ක ඒ වගේ හාෆ් ෂීට් එකකට ඒක අරගෙන ඒ ටික මොක හරි අමුණලා හරි එහෙම තියාගන්න නම් ඒක පෞකාලීනව ඇත්තටම සේරම කියන්නේ 6 ශ්‍රේණිය ඉවරුණාම 7 ශ්‍රේණියේදී දූල පුතාලා එක්ක කරගෙන ගියාම හැම දෙයක්ම දූල පුතාලා තේරුම් ගන්නවා ඇත්තටම 6 දී ඉගෙන ගත්තු දේවල් අමතක කරලා 7ට යනවා කියන එක නෙවෙයි ඇත්තටම වෙන්න ඕන ඒවත් මතක තියාගන්න ඕන අපි මේ දෙවැනි පාඩම මෙතන මා සාරාංශ කළා පළවෙනි පාඩමට යන්න පළවෙනි පාඩමේ ඉඳන් මා සාරාංශ කරන් එන්නම් එහෙනම් ඕකේ මම පළවෙනි පාඩමේ ඉඳන් සාරාංශය ලියන් එන්නම් දැන් ඔය ටික ලියා ගන්නවා නේද? චුට්ටක් ඉන්න දැන් මම කියන්නම් චුට්ටක් ඉන්න දැන් පටන් ගන්නවා අපි මුලින්ම කතා කරේ වෘත්තය කියන එක එතකොට දූල පුතාලා පළවෙනි පාඩම කියන එක දාලා එක කියලා දාලා වෘත්තය කියන එක ඒක ලියා ගන්න එක එකට යටින් ඉරක් ගැහුවත් කමන්නේ එහෙම නැත්නම් මෙහෙම කලින් කිව්වා වගේ මොකක් හරි මාක් එකක් දාලා ලිව්වත් කමන්නේ එක කියලා වෘත්තය කියලා වෘත්ත කියන එක ලියා ගන්න ඒක වැදගත් වෙනවා මම මෙතන ලියන්නම් එක වෘත්ත ඒක මං හිතන්නේ පාඩමේ නම හින්දා දූල පුතාලා ඒක හරි මං හිතනවා හරි කියලා. එතකොට අපි මුලින්ම ලියාගන්නේ වෘත්තාකාර හැඩ දැකිය හැකි වස්තු. වෘත්තාකාර හැඩ තියෙන හැඩ දැකිය හැකි වස්තු කියන එක මේ මම පොතේ අරගන්නේ දූල පුතාලා ඒ කොටස පොතෙන් මේ ගත්තක් කමන්නේ. එතකොට අභ්‍යාසයේ එක අභ්‍යාසය කියන කොටසේ තියෙන්නේ එක අභ්‍යාසය කියන කොටසේ තියෙන්නේ වෘත්තාකාර හැඩය දැකිය හැකි වස්තු. රබාන පෙනේරය වාහන සුක්කානම වාහනයක රෝධය මේක තව තියෙන්න පුළුවන් කලේ උනත් උඩ තියෙනවා නමුත් ඒක හැමදේම අවශ්‍ය නැහැ ඇත්තටම කලේ උඩ කොටස උනත් වෘත්තාකාරය ඇත්තටම අපිට වෘත්තාකාර හැඩයක් දකින්න පුළුවන් කලේ කියන එකෙත් ඇත්තටම එතකොට මේ අවස්ථාවේදී අපි රබාන කියන එක පෙනේරය කියන එක වාහනයක සුක්කානම වාහනයක රෝධය මේ හතර මේකට යටින් ලියන්න එතකොට වෘත්තාකාර හැඩය දැකිය හැකි වස්තු කියලා ලියලා එතන යටින් එතකොට රබාන කමාවක් දාලා පෙනේරය කමාවක් දාලා වාහනයක සුක්කානම කියලා ලියලා කමාවක් දාලා වාහනයක රෝධය කියලා ලියන්න පාට වෙනස් කරන්න අනිවාර්යයෙන්ම දූල පුතාලා ඒක මම මේ මට හැමනිතරම පාට වෙනස් කරන්න බැරි හින්දා මම එක පාටින් ලියන්නේ දූල පුතාලා ඒ පාට වෙනස් කරන්න අනිවාර්යයෙන්ම එකක් ඊළඟ එකට යනකොට අනිවාර්යයෙන්ම පාට වෙනස් කරන්න පාට දෙකක් හරි තුනක් හරි හතරක් වුණත් කමන්නේ නැහැ දූල පුතාලා කැමති ගානක් පාට ඊට වැඩිය භාවිතා කරොත් එහෙම ඒක ඇත්තටම අපහසුයි ඇත්තටම පාට දෙකක් හරි තුනක් හරි හතරක් හරි කවන්නේ එක කැමති ඒ හතරක් වෙන කවුතර භාවිතා කරන්න ඊට වැඩිය භාවිතා කරොත් ඒක වෙලාව අපතේ යෑමක් එතකොට මෙතෙන්ට වෙනකන් හරිද දූල පුතාලා හරි සර් ඕකේ අපි
හැමෝම හරිනම් අපි ඊළඟ කොටස යනවා. මුලින්ම අපි කතා කරේ වෘත්තාකාර හැඩයේ තියෙන දකින්න පුළුවන් දේවල්. ඊට පස්සේ තියෙන්නේ මේ වෘත්ත අඳින විදිය එහෙම තියෙන්නේ. ඒව දුවලා පුතාලා පස්සේ පොඩ්ඩක් කියව ගන්න ආපහු පාරක්. අපි ඊළඟ කොටස ගියොත් එහෙම අපි වෘත්තාකාර ආස්තරයක් කියලා මුලින්ම අපි මේක ඉගෙන ගත්තා. අපි මේ අවස්ථාවේදී අපි ඉගෙන ගත්තා වෘත්තාකාර ආස්තරයක් කියන වචනයක්. මේක අලුත් වචනයක් හින්දා මේක අපි ලියා ගන්න ඇත්තටම මේක මං හිතන්නේ විභාගයකට එහෙම වෘත්තාකාර ආස්තරයක් යනු කුමක්ද කියලා අහයි කියලා. නමුත් අපි විභාග වලට නෙවෙයි ඉගෙන ගන්න. ඒක හොඳට මතක තියාගන්න දූල පුතාලා. විභාග වලින් ලකුණු ගන්න නෙවෙයි ඉගෙන ගන්න ඇත්තටම. ඒක අනාගතේ භාවිතා කරන්න ඉගෙන ගන්න ඇත්තටම. ඒක දූල පුතාලා විභාග වලට ලකුණු ගන්නවා කියන එක ඇත්තටම ඒක දූල පුතාල පේපර් ගොඩක් හදලා ඒක විභාගයට ලියලා ලකුණු ගන්න පුළුවන් වේ. හැබැයි නමුත් අනාගතයට යනකොට දූල පුතාල උසස් පෙළට එහෙම ඒව ඉගෙන ගන්නකොට ඒක කිසිම දෙයක් ඔළුවේ නැතුව තේරුම් ගන්න බැරි වෙනවා ඇත්තටම. ඒක නිසා මේ අවස්ථාවේදී එතකොට මේ අපි මේ වෘත්තාකාර ආස්තරය කියන එක කවදාකවත් විභාග වලට අහන්න නැති වෙන්න පුළුවන්. නමුත් ඒක දූල පුතාලාගේ දැනුමට මතක තියාගන්න අපි පාට මාරු කළා මේ ඊළඟ එක විදියට වෘත්තාකාර ආස්තරය කියලා ලියලා ඒක මොකද්ද කියන එක මේ මම මෙතන ලියන්න. වෘත්තාකාර ආස්තරය 32ක් හරි මොකක් හරි ලියලා එතකොට කඩදාසියක කැපූ වෘත්තාකාර හැඩය. මේ අවස්ථාවේ මේක කියවල බැලුවහම දූල පුතාලට ඒක තේරෙනවා. කඩදාසියක කැපූ වෘත්තාකාර හැඩය. එතකොට මේ අවස්ථාවේදී වෘත්තාකාර ආස්තරය කියන එක එතකොට කඩදාසියක කපපු වෘත්තාකාර හැඩය තමයි අපි වෘත්තාකාර ආස්තරය කිව්වේ. මං ඊළඟට යනවා දූල පුතාලා කවුරු හරි ඉන්නවා නම් ඒක තව ලියා ගන්න තියෙනවා නම් කියන්න. එතකොට අපි ඊළඟ කොටසට යන්නම් බලාපොරොත්තු වෙනවා. මේක තුන්වෙනි එක ඒකත් මම කලින් කිව්වා වගේ පාට මුල්ම පාට හරි අලුත් පාටක් හරි කවන්නේ මොකක් හරි. එතකොට මේ අවස්ථාව අපි කතා කරන්නේ එතකොට තුන්වෙනි කොටස මම 3 කියලා දැම්මම ඒ ඉලක්ක ලියන්න අවශ්‍ය නැහැ දූල පුතාලා. මම මෙතන ඒ මේක මම ඒ ඉලක්කම ලිව්වේ මට මේ ඒ අවස්ථාව තුන්වෙනි එක කියලා දැනගන්න ඇත්තටම නැතු දූල පුතාලා ඒක ලියන්න අවශ්‍ය නැහැ ඇත්තටම. මේ අවස්ථාවේදී එතකොට අපි මේකදී කතා කරන්නේ මේ කොටස ගැන. එතකොට මේ කොටසේ පින්තූරය දූල පුතාලා ඒ නිකන් අතින් රවුමක් අඳින්න මොනවා හරි ඒක තියන්න අවශ්‍ය නැහැ ඇත්තටම. මෙහෙම අතින් මෙහෙම රවුමක් ඇඳලා ඒක මේ හැඩය වගේ පොඩ්ඩක් මේකක් හරි මෙහෙම අඳින්න මැද කියන කොටස ඇත්තටම මේ කොටස ඊට පස්සේ ලියන්න මේක මේකෙදී වෘත්තාකාර ආස්තරයක් සමාන කොටස් දෙකකට බෙදෙන නැමුම් රේඛා. එතකොට මේ අවස්ථාව දූල පුතාලා ලියන්න. එතකොට වෘත්තාකාර ආස්තරයක් සමාන කොටස් දෙකකට බෙදෙන නැමුම් රේඛා කැපෙන තැන ඒක ලියලා ඒක වරහන් ඇතුලේ ලියන්න කේන්ද්‍රය කියලා එක. වෘත්තයේ කේන්ද්‍රය කියලා ලියන්න. මම මෙතන මෙහෙම ලියනවා. කේන්ද්‍රය වරහන ඇතුලේ මම මෙතන මේ ලිව්වේ මේ මෙතන වරහනක් දාලා. එතකොට වෘත්තාකාර ආස්තරයක් සමාන කොටස් දෙකකට බෙදෙන නැමුම් රේඛා කැපෙන තැන. ඒ කියන්නේ මෙතන මේ ගැන ස්ථානය ගැන කියන්නේ ඒක ලියන්න වරහන් ඇතුලේ වෘත්තයේ කේන්ද්‍රය කියලා.
තැන සිට එහෙම නැත්නම් වරහන් ඇතුලේ වෘත්තයේ කේන්ද්‍රය කියලා සිට වක්‍රධාරය මත ඕනෙම ලක්ෂයකට ඇති දුර එක සමාන වේ. එතකොට වක්‍රධාරි තියෙන ඕනම ලක්ෂයකට තියෙන දුර එක සමාන වෙනවා කියන එක ඒක වැදගත් කොටසක්. ඊට පස්සේ ඒක මේ වරහන් ඇතුලේ ලියන්න ඊට පස්සේ වේ කියන එක ලියලා මෙම දුරට වෘත්තයේ අරය මෙම දුර කියලා ලියන්න මෙම දුර වෘත්තයේ අරය ලෙස අරය වේ කියලා දාන්න. අරය ලෙස සඳහන් කරයි හෝ මෙම දුර වෘත්තයේ අරය ලෙස සඳහන් කරයි කියලා අරය ලෙස නම් කරයි හෝ එහෙම ඒ වගේ අදහසක් දුර පුතාලා කැමති දෙයක් ලියා ගන්න. මෙම දුර වෘත්තයේ අරය වේ උනත් කමන්නේ අරය ලෙස නම් කරනවා හරි අරය ලෙස සඳහන් කරනවා හරි එහෙම දෙක ඕන දෙයක් කැමති විදිහකට ඒක ලියා ගන්න ඒ කොටස. සර් අර යටින් ලිව්ව ටික අයත් කියන්න පුළුවන්ද? මෙම දුර මේක සමාන වේ කියලා ලියලා වරහන් ඇතුළේ ලියන්න මෙම දුර වෘත්තයේ අරය කියලා ලිව්වත් කමන්නේ අරය වේ කියලා ඕනේ නැහැ අරය කියලා ලිව්වට ඇති මෙම දුර වෘත්තයේ අරය වේ කියලා ඕනනම් ලියන්න දුල පුතාලා අරය වේ කිව්වත් ඒක මේක වැදගත් වෙන්නේ මේ දුරට කියන්නේ අරය කියන එක තමයි වැදගත් වෙන්නේ. මෙතෙන්ට වෙනකන් ඕකේද දුල පුතාලා? හරි සර්. ඕකේ එහෙනම් අපි කවුරු හරි ලියා ගන්න බැරි දුල පුතාලා ඉන්නව නම් කියන්න අනිවාර්යයෙන්ම මයික් එක ඕන් කරලා කියන්න. එතකොට අපි ඒතර ආපහු යනවා. මේ කොටස් දුල පුතාලා පස්සේ කියව ගන්න. අපි ඊළඟට වැදගත් කරුණ තියෙන්නේ මේ 4 කියන එක අවශ්‍ය නැහැ. ඊළඟ පාට අරගෙන දුල පුතාලා ලියා ගන්න. මේ වෘත්තයක් ඇඳලා මෙතන මේ වගේ එතකොට මේකේ මම මේ ඇඳපු එක එතකොට වෘත්තයක් ඇඳගෙන පොඩි රවුමක් අඳින්න ඒක මොන හරි තියන්න අවශ්‍ය නැහැ නිකන් රවුමක් ඇඳලා එතකොට මේක ඇතුළත කියලා ලියන්න වෘත්තය ඇතුළත කියන කොටස මේ ඇතුළත පිහිටීම් කියලා දක්වලා තියෙන. එතකොට මේ ඇතුළත කියන එක වෘත්තය මත කියන එක මේක මේ අවස්ථාව වගේ එතකොට මේ උඩ කියන එක ඊළඟට වෘත්තයට පිටත කියන එක. ඒ කියන්නේ රවුමක් ඇඳා රවුමේ මේක ඇතුළත වෘත්තයේ ඇතුළත මේ ලා යන්න මේක මේ ඇතුළත කියන එක ඇතුළත කියන එක ඇතුළත දාන්න ඇතුළත පිහිටීම හරි ඇතුළත කියලා තුනාම දුල පුතාලට ඒක මේ ඇතුළත කියන එක තේරෙයි මං හිතන්නේ. ඇතුළත පිහිටි කියලා වුණා ලිව්වත් කමන්නේ. ඇතුළත පිහිටි මේක වෘත්තය මත පිහිටි ඊළඟ එක අයත් කියන්නකෝ. මේ වෘත්තයක් අඳින්න වෘත්තය ඇතුළත පිහිටි කියලා දාන්න මේක ඇතුළත කියන එක තියෙන්නේ. එතකොට වෘත්තය ඇතුළත පිහිටි මොන හරි ලක්ෂයක් මේ අවස්ථාවේදී PAO කියන වගේ එතකොට ඇතුළත කියන ඒ වචනේ දැනගන්න ඕනේ. හින්දා මෙතන කතා කරන්නේ. එතකොට වෘත්තය ඇතුළත කියලා කිව්වහම මේ කොටස එතකොට මේ කොටස වෘත්තය ඇතුළත කියන්නේ මේ කොටස ඇතුළත පිහිටි කියලා ඕනනම් ලියන්න. එහෙම නැත්නම් ඇතුළත කියලා ගුවක් කමන්නේ නැහැ. ඇතුළත පිහිටි කියලා ලිව්වක් කමන්නේ.
ඊට පස්සේ වෘත්තය මත කියලා කියන්නේ මේ රේඛාව මත. මේ වෘත්තය ඇඳපු රේඛාව මත. ඕනනම් මේක රේඛාව මත කියලා ලිව්වත් කමන්නේ වෘත්තය ඇඳපු රේඛාව මත. මේ වෘත්තය මත පිහිටි කියලා කියන්නේ රේඛාව මත පිහිටි කියන එක. ඊළඟට වෘත්තයට පිටත කියලා කියන්නේ මේ වෘත්තයට මේ සම්බන්ධ නැති එළිය කොටස. මම මෙතන වෙන පාටකින් එක පෙන්නන්නම්. මේකෙදි මේ කොටස මම එතන එකක් ඇතුළට ගියා. එතකොට මේ කොටස වෘත්තයෙන් එළියේ තියෙන මේ කොටස තමයි මේ කියන්නේ පිටත කියලා. වෘත්තය ඇතුළත තියෙන කොටස ඇතුළත පිහිටි වෘත්තය මත පිහිටි වෘත්තය පිටත. වෘත්තය ඇතුළත කියලා දැම්මක් කමන්නේ ඔය මේක වෘත්තය කියන එක ලිව්වත් කමන්නේ දුල පුතාලා වෘත්තය ඇතුළත පිහිටි. වෘත්තය ඇතුළත පිහිටි කියන එක වෘත්තය මත පිහිටි වෘත්තයට පිටත. පිටත පිහිටි කියන එකක් දාන්න. එතකොට මේ අවස්ථාව එතකොට මේකෙදි වෘත්තය ඇතුළත පිහිටි කියන එක මම මේක ආපහු ලියන්නේ දුල පුතාලා ලියන්න එපා ඒක. ඇතුළත පිහිටි මේ කොටස මම ආපහු ලිව්වේ. ඊළඟට වෘත්තය මත පිහිටි කියන එක වෘත්තයට පිටත පිහිටි. මේ අවස්ථා තුන විතරයි අපි කතා කරන්නේ. එතකොට මේ අවස්ථා තුන මේකේ සටහන් කරගන්න කියන එක තමයි මම කිව්වේ. එතකොට මේ අවස්ථා තුන මේකේ සටහන් කරගන්න එකයි වැදගත් වෙන්නේ. හරිද දූල පුතාලා? හරි සර්. හරිද? හරි සර්. ඕකේ. වෘත්තය මතයි වෘත්තයෙන් ඇතුළතයි වෘත්තයෙන් පිටතයි කියන්නේ මොකක්ද කියන ඒ පෙන්වන්නේ කියන එක තමයි අපි කතා කරේ. මෙතනින් මේ පළවෙනි පාඩම එච්චරයි තියෙන්නේ. ඊළඟට අපි දෙවෙනි පාඩම කතා කරන්න බලාපොරොත්තු වෙනවා ස්ථානීය අගය කියන එක. ඊළඟ කොටස දෙක කියලා ලියලා ස්ථානීය අගය කියලා ඉරි කැලක් ගහුවත් කමක් නැහැ. එතකොට ඊළඟට තියෙන ස්ථානීය අගය කියන එක. අපි මුලින්ම එතකොට ස්ථානීය අගය කියන එක ලිව්වා. එතකොට ඒකෙදී අපි මුලින්ම කතා කරන්නේ එතකොට මුල්ම එක වෙන්නේ හින්දු අරාබි සංඛ්‍යා. හින්දු අරාබි සංඛ්‍යා කියන එක දුවල පුතාලා දන්න දෙයක්. නමුත් ඒක මේ අවස්ථාවේදී ලියලා තියෙන එක වැදගත්. ඒක නිසා කියන්නේ හින්දු අරාබි සංඛ්‍යා කියලා ලියලා හින්දු අරාබි සංඛ්‍යා වරහන් ඇතුලේ අප බහුලව භාවිතා කරන සංඛ්‍යා කියලා ලිව්වත් කමන්නේ. බහුලව භාවිත කරන සංඛ්‍යා අප කියලා ලිව්වත් කමන්නේ. අවශ්‍ය නම් අප බහුලව භාවිතා කරන සංඛ්‍යා කියලා ලිව්වත් කමන්නේ. එතකොට මේක හින්දු අරාබි සංඛ්‍යා අපි බහුලව භාවිතා කරන සංඛ්‍යා කියලා ලියලා. එතකොට මෙතන ඉමන් ලියන්නම් ලිවීමේදී මේ කොටස මේ කතා කරන්නේ ලිවීමේදී 0.1 2 මේ මෙතන තියෙන කොටස 3 4 5 6 7 8 9 10 10 නෑ දූල පුතාලා සමා වෙන්න 10 නැහැ 9 වෙනකම් විතරයි. එතකොට 9
යන ඉලක්කම් 10 භාවිතා කරයි කියලා යන ඉලක්කම් 10 මේ කොටස මම කියන්න යන ඉලක්කම් 10 භාවිතා වේ. එක වචනේ ලියන 10 කියන එක 10 භාවිත වේ. එතකොට මේකේ මම ලිව්වේ මේකේ තියෙන කොටස් ඇත්තටම මේ අවස්ථාවේ මේකේ තියෙන කොටස් එක්කහුව කරලා ලිව්වේ ඇත්තටම ඒක දූල පුතාලා මං හිතන්නේ මං ආපහු පාරක් කියන්නම් හින්දු අරාබි සංඛ්‍යා කියන මේ කොටස හින්දු අරාබි සංඛ්‍යා ඒ කියන්නේ හින්දු අරාබි සංඛ්‍යා කියලා කියන්නේ මොකද්ද අපි බහුලව භාවිත කරන සංඛ්‍යා කියන එක මෙතන මම ලිව්වා හින්දු අරාබි සංඛ්‍යා අපි බහුලව භාවිත කරන සංඛ්‍යා ගැන කියන්නේ මේ හින්දු අරාබි සංඛ්‍යා ලිවීමේදී හින්දු අරාබි සංඛ්‍යා අපි වරහන් ඇතුලේ අප බහුලව භාවිත කරන සංඛ්‍යා ලිවීමේදී 0 1 2 3 4 5 6 7 8 9 යන ඕන මෙතන හා කියලා ලිව්වත් කමන්නේ දුල පුතාලට 8 හා 9 යන ඉලක්කම් 10 භාවිතා වේ. එතකොට මේක කියන්න ඕන අපිට ඒ හින්දු අරාබි සංඛ්‍යා ලියනකොට අපි භාවිතා කරන්නේ මේ 0 ඉඳන් 9 වෙනකන් තියෙන මේ ඉලක්කම් 10 කියන එක. හරිද දුල පුතාලා මොන හරි අහන්න තියෙනවද එතන? හරි සර්. ඕකේ. අපි ඊළඟ කොටසට ගියොත් එහෙම දෙවෙනියට තියෙන මේක 0 සිට 9 තෙක් සංඛ්‍යාවක් ලියන එක. ඒක ලියන්න දුල පුතාලා 0 සිට 9 තෙක් සංඛ්‍යාවක් ඇති සංඛ්‍යාවක් ලිවීම කියලා. 0 සිට 9 තෙක් ඇති සංඛ්‍යාවක් ලිවීම. එතකොට 0 සිට 9 තෙක් ඇති සංඛ්‍යාවක් ලිවීම ඒක මොකක් හරි ඊතලයක් හරි මොකක් හරි දාලා x ඉලක්කමක් එක් ස්ථානයක ලියයි කියලා දාන්න. ඉරි කෑල්ලක් හරි මොකක් ඊතලයක් වගේ එකක් දාලා මම මේක දක්වපු ආකාරයට එක් ඉලක්කම එක් ස්ථානයක ලියයි. මේ කොටස මෙතන මේ දක්වපු කොටස එක් ඉලක්කමක් එක් ස්ථානයක ලියයි. එතකොට 0 ඉඳන් 9 වෙනකන් අපි සංඛ්‍යාවක් ලියනකොට එක් ස්ථානයක් එතකොට එක් ස්ථානයක එක ඉලක්කමයි ලියන්නේ. ඒ කියන්නේ 10 කියන එක කවදාකවත් ලියන්න බෑ. එතකොට ඉලක්කම් දෙකක් තියෙනවා. ඒ වගේ එතකොට ඒ වෙන සංඛ්‍යාවක් ලියන්න බෑ. උපරිම ලියන්න පුළුවන් 9 කියන එක දුල පුතාලට එකෙන් තේරෙන්න ඕන. අපි ඊළඟ එකට යන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ කොටස මේ කොටස 10 සිට 99 තෙක් ඇති සංඛ්‍යාවක් ලිවීම. එතකොට 10 සිට 99 තෙක් ඇති සංඛ්‍යාවක් ලිවීම කියලා මේක කරන්න ලිවීම. මේකෙදි ඊතලයක් ලියලා දහයේ සිට 99 තෙක් ඇති සංඛ්‍යාවක් ලිවීම කියලා ඊතලයක් දාලා ඉලක්කම් දෙකක් හෝ එකම ඉලක්කම දෙවතාවක් හෝ ස්ථාන දෙකක් යොදාගෙන ලිවීම ලියයි කියලා දාන්න මෙතන. එතකොට 10 සිට 99 තෙක් ඇති සංඛ්‍යාවක් ලිවීම කියන එක
ඉලක්කම් දෙකක් හෝ එකම ඉලක්කම ඉලක්කම් දෙකක් ගන්න පුළුවන් අපිට අපි හිතුවොත් එහෙම එක කියලා ගත්තොත් එහෙම ඒක ස්ථාන දෙකක ලියන්න පුළුවන් එක කියන එක එහෙම නැත්නම් අපිට එක දෙක කියලා ගන්න පුළුවන් එතකොට ඉලක්කම් දෙකක් ගන්න පුළුවන් එකම ඉලක්කම දේවතාවා පාවිච්චි කරන්න පුළුවන් ඒ මොකද ඒ එක ස්ථානයේ 10 ස්ථානයේ කියන ස්ථාන දෙකක් තියෙනවා එතකොට ස්ථාන දෙකට ඉලක්කම් දෙකක් අවශ්‍යයි එතකොට ඉලක්කම් දෙකක් හෝ එකම ඉලක්කම දේවතාවක් හෝ ස්ථාන දෙකක් යොදාගෙන ලියයි කියන දාන්න. ඒක හරිද දූල පුතාලා? හරි සර්. ඕකේ. ලියා ගන්න බැරි දූල පුතාලා ඉන්නව නම් අනිවාර්යෙන් කියන්න. අපි ඊට පස්සේ තියෙන ටික එහෙමම දූල පුතාලා කියව ගන්න. මේකෙදි ඉතුරු ඒවා තියෙන්නේ කොටස් විස්තර කරලා තියෙන්නේ අපි ඒක මේ ස්ථානයේ මේ කොටස මේ පිටුව මං කියන්න 12 වෙනි 13 වෙනි පිටුවේ මුලින්ම තියෙන කොටස 10 වෙනි 13 වෙනි පිටුවේ මුලින්ම තියෙන කොටස මේකයි ඊළඟට වැදගත් වෙන්නේ මේ කොටස තමයි වැදගත් වෙන්නේ 13 වෙනි පිටුවේ මුලින්ම තියෙන කොටස මේකෙදි මේ කොටු ටික ඇඳ ගන්න මේකෙදි මේ 67524 කියන 67524 කියන මේ ඉලක්කම මේ කොටු ආකාරයට ලියා ගන්න දූල පුතාලා මෙතන මේ දක්වලා තියෙන මේ කොටු ආකාරයට ලියාගෙන එක ස්ථානය කියන එක දස ස්ථානය කියන එක සිය ස්ථානය කියන එක දහ ස්ථානය කියන එක දසදහ ස්ථානය කියන එක මේ ආකාරයට ලියා ගන්න. මේ උඩ ටික මේ කොටස ඒ ආකාරයටම ලියා ගන්න එතකොට. යට තියෙන ඒවා ලියා ගන්න ඕනේ නැද්ද? ඒක දැන්ට එපා පුතා මම ආපහු ඒ කොටස කියන්න උඩ කොටස ඊළඟට කොටු වල තියෙන කොටු ටික ඇඳලා ඒ ඉලක්කම් ටික ලියා ගන්න. එතකොට අපි මේකේ පල්ලෙහායින් ලියනවා එතකොට මේකේ දසදහස කියන එක එතකොට මේකෙදී මේකෙන් පෙන්වන්නේ මේකෙදී නිරූපණය කරන්නේ එතකොට මේක දූල පුතාලා කලින් මේකේ මම පොඩ්ඩක් උඩට යන්නම්. මේකේ මේ කොටස මං උඩට ගේන්න බලාපොරොත්තු වෙනවා. මෙතන මේ දක්වලා තියෙන කොටස මේකෙදී අපි එක ස්ථානය කියන එක දහ ස්ථානය කියන එක නිකන් ලිව්වා. මේකෙදී මේ කොටස දූල පුතාලා උඩට එක එකට ගෙනියන්න. එතකොට මේ කොටසේදී එතකොට 4 කියන එක මේකෙන් මේ 4න් 4 නිරූපණය වෙනවා කියන එක මෙතනට ගෙනියන්න. 2න් 20 නිරූපණය වෙනවා 5න් 500 නිරූපණය වෙනවා කියන එක මෙතනට ගෙනියන්න. 7න් 7000 නිරූපණය වෙනවා 6න් 60000 නිරූපණය වෙනවා කියන එක එතනට ගෙනියන්න. ඒක දූල පුතාලා මෙතන 6 වැඩි කිරීම මේකේ වරහන් ඇතුළේ ලියන්න මේක 6 වැඩි කිරීම 10000 කියන එක. මේකත් එහෙමයි 7 වැඩි කිරීම 1000. මේක 5 වැඩි කිරීම 100. මේක 2 වැඩි කිරීම
මෙතන සමා වෙන මෙතන 5 වැඩි කිරීම වරහන් ඇතුලේ 5 වැඩි කිරීම 100 මේක 2 වැඩි කිරීම 10 මේක 4 වැඩි කිරීම 1 එතකොට දූල පුතාලාට මේකේ තේරුම හොඳට තේරෙන්න ඕන එතකොට කලින් අවස්ථාවේ මේ යටින් එතකොට යටින් මේක කොහෙන් හරි ලියලා ඉරි කෑලි වලින් සම්බන්ධ කරත් කමන්නේ එතකොට ඒක වරදින් නැති වෙන්න මේ එක ලියන්න පුළුවන් වුණා හතරෙන් නිරූපණය වන ආගය 4 වේ ඒක හරිද දූල පුතාලා මොකද්ද පුතා තව ටිකක් හයියෙන් කියන්න පුළුවන්ද මට ඇහුන්නේ මම මේක පොඩ්ඩක් පොඩි කරන්නම් ස්ක්‍රීන් එක එතකොට දූල පුතාලාට හොඳට පේනෙයි මේ කොටස එතකොට අපි මේ ඉලක්කම් ටික ඉලක්කම් 5 ලියා ගත්තා දසස්ථානය දහස්ථානය සියස්ථානය දසස්ථානය එක ස්ථානය කියන එක මේක දසදහස්ථානය කියන එක දහස්ථානය කියන එක සියස්ථානය දසස්ථානය එක ස්ථානය කියන මේ ටික ලියා ගත්තා මේ සංඛ්‍යාවලට යටින් 4න් නිරූපණය වන අගය 4 කියලා ලියලා වරහන් ඇතුලේ 4 වැඩි කිරීම 1 කියන එක ඒක ස්ථානය කියන එක 1 කියන එක එන්නේ එතකොට 2 කියන එක එතකොට දෙකෙන් නිරූපණය වෙන අගය 2 වේ කියන එක 20 වේ කියන එක ඒක 2 වැඩි කිරීම 10 කියන එක හතෙන් නිරූපණය වන අගය 7000 වේ එතකොට 7 වැඩි කිරීම 1000 කියන එක 6න් නිරූපණය වන අගය 60000 වේ 6 වැඩි කිරීම 10000 කියන එක මං හිතනවා දුර පුතා ලියාගත්ත කියලා මේ දසදහස් කියන එක මේ ඇතුලේ ඕනනම් 10000 කියන මෙහෙම ලියන්න පුළුවන් මේක දහස් කියන එකත් ඕනනම් 1000 කියලා ලියන්න පුළුවන් සිය ස්ථානය කියන එක 100 කියලා ලියන්න පුළුවන් ඕනනම් මේ දස ස්ථානය කියන එක 10 කියලා එක ස්ථානය කියන එක 1 කියලා ඒක ලියන්න පුළුවන් එතකොට යම්තා දුරට දුර පුතාලට මේ 10000 වැඩි කිරීම 6න් තමයි මේ 60000 ලැබුණේ කියන එක 7 වැඩි කිරීම 1000 කියන එකෙන් 7000 ලැබුණේ කියන එක 5 වැඩි කිරීම 100න් 500 ලැබුණේ කියන එක 2 වැඩි කිරීම 10න් එතකොට 20 ලැබුණේ කියන එක 1 වැඩි කිරීම 4න් 4 ලැබුණේ කියන එක තේරුම් ගන්න පුළුවන් මෙතෙන්ට වෙනකන් ඕකේද දුර පුතාලා හරිනම් chat එකට හරි කමන්නේ දාන්න පුළුවන් ද එහෙම නැත්නම් මයික් එක ඕන් කරලා කියන්න ඕකේද කියලා ඕකේ සර් ඕකේ අපි එහෙනම් ඊළඟ කොටසට යමු අපි සංඛ්‍යා කලාප කියන කොටස තමයි ඊළඟට තියෙන්නේ මේකෙදි
සංඛ්‍යා කලාපයක් කියන්නේ මොකක්ද කියන එක මේක දූල පුතාලා ඊළඟට වැදගත් වෙන කොටස සංඛ්‍යා කලාපය කියලා ලියාගන්න. එතකොට සංඛ්‍යා කලාපය කියන එක සංඛ්‍යා කලාපය කියන එක 32ක් ලියලා එක ස්ථානයේ කියලා ලියලා දකුණු අත සිට කියලා දාන්න එක ස්ථානයට පිටිපස්සෙන් මේ කොටස දකුණු අත සිට මේ කොටස මම කතා කරන්නේ ලිවීම කියලා ලියන්නේ මෙතන වෙන් කර ලිවීම. වෙන් කර ලිවීම කියලා ලියන්නේ පසුටක් ඉන්න වෙන් කරන ලද කාණ්ඩයක් කියලා ලියන්නේ මෙතන මේ කොටස. මේක අරගෙන මෙතනට මේක සම්බන්ධ කරන්න. සංඛ්‍යා කලාපය කියලා කියන්නේ එක ස්ථානයේ සිට, ඒ කියන්නේ දකුණු අත සිට එක ස්ථානයේ එහෙම නැත්නම් දකුණු අත සිට වම් අතට පිළිවෙලින් ස්ථාන 3 බැගින් ඉලක්කම් කාණ්ඩ වලට වෙන් කරන ලද කාණ්ඩයක්. මේකේ දකුණු අත සිට මම එක ආපහු ලියන්නම්. දකුණු අත සිට කියන එක මම එක ආපහු පාරක් ලියන්න. එක ස්ථානයේ කියන තැනට මෙතනට පිටිපස්සෙන් ලියන්න වරහන් ඇතුලේ දකුණු අත දකුණු අතේ ඉඳන් වම් අතට එක ස්ථානයේ වරහන් ඇතුලේ දාන දකුණු අත සිට වම් අතට පිළිවෙලින් ස්ථාන 3 බැගින් ඉලක්කම් කාණ්ඩ වලට වෙන් කරන ලද කාණ්ඩයක්. ඉලක්කම් කාණ්ඩය කියන එක අවශ්‍ය නැහැ. එතකොට ඉලක්කම් වෙන් කරන ලද කාණ්ඩයක්. එතකොට එක ස්ථානයේ එහෙම නැත්නම් දකුණු අත ඊළඟට සිට වම් අතට පිළිවෙලින් ස්ථාන 3 බැගින් ඉලක්කම් වෙන් කරන ලද කාණ්ඩයක් සංඛ්‍යා කලාපයක් කියන්නේ මේ. හරිද දුර පුතාලා? හරි සර්. ඕකේ අපි තව ටිකයි තියෙන්නේ. අපි ඊළඟ දවසේ ඊටු ටික කතා කරමු. ගොඩක් වෙලා අපි කතා කරා. අපි ඊළඟ දවසේ ඊටු ටික කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේකෙදි මෙතනට වෙනකන් අපි කතා කරා. එතකොට මේකෙදි අපි ඊළඟ දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන කොටස කොහෙද කියන එක බලුවොත් එහෙම අපිට තව චුට්ටයි තියෙන්නේ. කැමති නම් ඒක කරන්න පුළුවන් දූල පුතාලාට තව විනාඩි 5කින් විතර ඉවර කරන්න පුළුවන්. කැමති නම් මේ කොටස කරලා ඉවර කරනවද? ඊටු ටික අපි කතා කරනවද? විනාඩි 5ක් විතර යන්නේ තව. ඉවර කරලම ඉමු සර්. ඕකේ. එහෙනම් අපි ඊළඟ එක කතා කරොත් එහෙම අපි මේ කොටස ලියා ගන්න. මේක ඊළඟට මේක ලියා ගන්න. මේ උඩ තියෙන සංඛ්‍යා ටික එක ලියා ගන්න. එතකොට මේක ඉස්සෙට ඉන්න දුල පුතාලා මේක සංඛ්‍යාව ලියන එක මෙය කියවන ආකාරය කියලා මේක ලියා ගන්න ඉස්සෙල්ලම
මේ සංඛ්‍යාව ලියලා මේ කමා අවශ්‍ය නැහැ. කමා කියන එක මම ඒක ලියපු එක මම කන්නවා. එතකොට මේ යන සංඛ්‍යාව කියවන ආකාරය කියලා ලියන්න. ඊට පස්සේ මේ කොටස ලියා ගන්න මේක එකම මේක මෙහෙම අවශ්‍ය නැහැ එකම පාටින් ලියා ගන්න මේ කොටස අලුත් දෙයක් නෙවෙයි උඩ කොටසම එතකොට ඒ කොටසේ මේ ආකාරයට ඉඩ තියලා මේ කොටස් ටික ලියාගෙන ඒකක කලාපය දහස් කලාපය මිලියන කලාපය බිලියන කලාපය කියන එක වෙනකන් මේක ලියා ගන්න. මේ බිලියන කලාපය මෙතනින් පිටිපස්සෙන් ලියන්න මෙයට පිටිපස්සෙන් ඉලක්කම් 9ක් ඇත කියලා. ඉලක්කම් 9ක් ඇත. එතකොට බිලියන කලාපයට පිටිපස්සෙන් ඉලක්කම් 9ක් තියෙනවා. බිලියන කලාපෙත් ලියා ගන්න පිටිපස්සෙන් ඉලක්කම් 6ක් ඇත. ඒක බිඳුව වෙන්න පුළුවන්, එක වෙන්න පුළුවන්, එකේ ඉඳන් 9 වෙනකන් තියෙන ඉලක්කම් 6ක් තියෙන්න ඕන. පිටිපස්සෙන් ඉලක්කම් 6ක් ඇත. මේ දෙක තමයි දූල පුතාලට දහස් කලාපය කියන එක දූල පුතාලා ඒක අපහසු දෙයක් නෙවෙයි 1000 කියන එක මෙතනින් පටන් ගන්නවා කියන එක ඉලක්කම් 3කට පස්සේ ඒක නිසා මේකෙදි බිලියන කලාපය කියලා ලියලා පිටුපසින් ඉලක්කම් 9ක් ඇත මේකෙදි මිලියන කලාපය පිටුපසින් ඉලක්කම් 6ක් ඇත ඊට පස්සේ ලියා ගන්න ඕනේද සංඛ්‍යාවක් එක ස්ථානයේ සිට වම් අත ඊළඟට පුතා මම මේ කොටස මේක මේ කියවන ආකාරය මේ කොටස ඊළඟට අවශ්‍ය වෙන්නේ මේක වෙන පාට පැනිකෙන්ද ලියා ගන්න ඕනේ ඒ පාටින්ම ලියා ගන්න එක ඒ පාටින්ම මේක මෙතනට එනවා කියන එක මොකකින් හරි පෙන්වන්න වෙන පාටකින් හරි කවන්නේ මේක මෙතනට ඇවිල්ලා කලාපය කියන එක පොඩිවට ඒක කපන්න පොඩියට පේන්නේ නැති වෙන්නේ කලාපය කියන එක පේන්න යන්තම් ඒක පොඩියට මේක කියන්න නැහැ කියන එක එතකොට මේ කොටස මෙතන පල්ලෙහාට දාලා මෙතන මේ කොටස පල්ලෙහාට දාලා මේ කොටස මෙහෙම පල්ලෙහාට දාලා මේක මේ ආකාරයට කියවනවා කියන එක ගැන දූල පුතාලට යම් අදහසක් එන්න මේකට පිටපස්සේ පල්ලෙහෙන් ඒක ලියන්න පැත්තෙන් උනක් කමන්නේ ඒක කොහෙන් හරි ඒක ලියා ගන්න ඒ පාටින්ම කමන්නේ ඒකක කියන එක දෙකම අයින් වෙනවා මේ කොටස මෙතනට එනවා එතකොට දූල පුතාලා මේ උදාහරණෙ බලලා ඉස්සරහට කියවන ඕනම දෙයක් එතකොට මේකෙන් මේක කීප පාරක් මේක ලියලා පුරුදු වුණාම ඇත්තටම ඕනම ගානක් පුළුවන් ඊට පස්සේ ඒක භාවිතා කරන්න ඇත්තටම ඒක ඉවර වුණාට පස්සේ අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා මේ කොටස අපි අද කතා කරපු ටික චුට්ටක් ඉන්න මම අද කතා කරපු මෙතනින් ඉවර වෙනවා එතකොට සංඛ්‍යාවක් එක ස්ථානයේ සිට වම් අතට මෙසේ ස්ථාන 3 බැගින් කාණ්ඩ එක සම්මත ආකාරය අපි කලින්
චුට්ටක් ඉන්න සම්මත ආකාරය ගැන කතා කරේ නෑ. එතකොට සංඛ්‍යාවක් එක ස්ථානයේ සිට වම් අතට මෙසේ කියන එක අවස්ථා නැහැ. සංඛ්‍යාවක් එක ස්ථානයේ සිට වම් අතට ස්ථාන තුන බැගින් කාණ්ඩ කර ලිවීම එම සංඛ්‍යාව සම්මත ආකාරයට ලිවීම ය කියලා දක්වන්න පුළුවන්. ඕන්න ලෙස හැඳින්වේ කියලා ලිව්වත් කමන්නේ, ලිවීම කියලා ලිව්වත් කමන්නේ, ලිවීමය කියලා ලිව්වත් කමන්නේ. ඒක ලියලා ඉවර වෙලා අන්තිමට අපි ලියන්නේ ඊළඟ කොටස. ඒක හරිද? අපි ඊළඟ කොටස කතා කරනවා. මම ලිව්වේ නෑ නිස. ඕකේ ලියා ගන්න. සංඛ්‍යාවක් එක ස්ථානයේ සිට ඒක ලිව්වේ නෑ සර්. සංඛ්‍යාවක් එක ස්ථානයේ සිට එතන සංඛ්‍යාවක් එක ස්ථානයේ සිට වම් අතට ස්ථාන තුන බැගින් කාණ්ඩ කර ලිවීම එම සංඛ්‍යාව සම්මත ආකාරයට ලිවීමය. ලිවීමයි හරි. අපි අන්තිමට කතා කරන්නේ මේ කොටස. මේ කොටස කතා කරන්නේ අපි අන්තිමට ලියන්නේ සම්මත ආකාරයට සංඛ්‍යාවක් ලිවීමේදී සම්මත ආකාරයට සංඛ්‍යාවක් ලිවීමේදී කලාප දෙකක් අතර කුඩා ඉඩක් තබයි. ඒකයි පොඩ්ඩක් කියන්නකෝ. සම්මත ආකාරයට සංඛ්‍යාවක් ලිවීමේදී සම්මත ආකාරයට සංඛ්‍යාවක් ලිවීමේදී කලාප දෙකක් අතර කුඩා ඉඩක් තබයි. සම්මත ආකාරයට සංඛ්‍යාවක් ලිවීමේදී කලාප දෙකක් අතර කුඩා ඉඩක් තබයි. හරිද? හරි සර්. ඊළඟට අන්තිම එක මේක සාමාන්‍ය ආකාරය කියන එක ලියලා සාමාන්‍ය ආකාරය ලියලා වරහන් ඇතුලේ සම්මත අවස්ථාව නොවේ. සම්මත ආකාරය කියලා ලියන සම්මත ආකාරය නොවේ. සාමාන්‍ය ආකාරය කියලා ලියලා වරහන් ඇතුලේ සම්මත ආකාරය නොවේ කියලා ලියන්න. කාට පෑනින්මයි ලියාගත්තේ? මොකද්ද? කාට පෑනින්මයි ලියාගත්තේ? ඒකෙන් උනත් කමන්නේ. ඒක දුල පුතාලා වෙනම වරහනක් ඇතුලේ හරි මොකද හරි දාගත්තක් කමන්නේ. මොකද ඒක පටල ගන්න එපා දුල පුතාලා. ඒ සම්මත අසාමාන්‍ය ආකාරය කියන එක අපි ගණිතයේදී භාවිතා කරන්නේ. එතකොට සාමාන්‍ය ආකාරය එතකොට සම්මත ආකාරය නොවේ කියලා ලිව්වේ එකයි කොමාවක් යොදනවා කියන එක. කලාප දෙකක් අතර කුඩා කොමාවක් යොදයි. කලාප දෙකක් අතර කලාප අතර කියලා කලාප අතර කොමාවක් යොදයි. සාමාන්‍ය ආකාරය කියලා එක ලිව්වා වරහන් ඇතුලේ සම්මත ආකාරය නොවේ කියන එක ලියලා කලාප අතර කොමාවක් යොදයි. කියන්නකෝ. සාමාන්‍ය ආකාරය වරහන් ඇතුලේ සම්මත ආකාරය නොවේ. වරහන් ඇතුලේ සම්මත ආකාරය නොවේ කියන එක ලියලා කලාප අතර කොමාවක් යොදයි. කලාප අතර
කමාවක් යොදයි කියන කලාප කියන එක අපි සංඛ්‍යා 3න් 3ට වෙන් කරපු එක ඒ අතර කමාවක් යොදනවා කියන එක. ඕකේ. දුර පුතාලා හරිද? එතනින් ඉවර වෙනවා අපි මේ කොටස. එතකොට මේකෙදි මේ සාමාන්‍ය ආකාරය කියන එක දුර පුතාලා ගණිතයේදී භාවිතා කරන්න ඕන. දුර පුතාලට ගණිතයේදී භාවිතා නොකරයි කියලා ලිව්වත් කමන්නේ. ඒක අනිවාර්යෙන් ඒක පටල ගන්න එපා. ගණිතයේදී මේ අවස්ථාවේදී භාවිතා කරන්න නැහැ කියලා කියනවා. ඒක ගණිතයේදී භාවිතා කරන්නේ එතකොට සම්මත ආකාරය. එතකොට මේකෙදී දුර පුතාලා ඒ හිඩසක් තියෙන එක තමයි කරන්න ඕන. මේකෙදී එතකොට අපි මේ පාඩම එතකොට තව එකක් තියෙනවා චුට්ටක් ඉන්න. තව තියෙනවා මේක අන්තිම දෙක සමා වෙන්න. තව මේ අන්තිම එක තියෙනවා තව එකක්. සංඛ්‍යා නාමය කියන එක ලියලා සංඛ්‍යා නාමය කියන එක ලියලා එකට තිත් දෙකක් තියලා සංඛ්‍යාවක් අකුරින් ලියන ආකාරය හෝ කියවන ආකාරය. මේ සංඛ්‍යා නාමය කියන එක ලියලා තිත් දෙකක් තියලා සංඛ්‍යාවක් අකුරින් ලියන ආකාරය හෝ කියවන ආකාරය. සයි පොඩ්ඩක් ඒක කියන්නකෝ. සංඛ්‍යා නාමය කියන එක සංඛ්‍යා නාමය සංඛ්‍යාවක් අකුරින් ලියන ආකාරය හෝ කියවන ආකාරය. සංඛ්‍යා නාමය සංඛ්‍යාවක් අකුරින් ලියන ආකාරය හෝ කියවන ආකාරය. ඕකේ මෙතනින් ඉවරයි. මේ අමතර දැනුමට කියන කොටස මේක වැඩක් නැහැ. ඇත්තටම දූල පුතාලා එක පැටලෙනවා. ඒක නිසා මේ අවස්ථාවේ එතකොට මේක දූල පුතාලා ඉලක්කම් 3 වෙන් කරගෙන යනකොට එතකොට මුලින්ම තියෙන එක ස්ථානයේ ඊළඟට 10 ස්ථානයේ. එතකොට මේක 100,000 කියන එක දූල පුතාලා දන්නවා. එතකොට මේකේ 3ක් වෙන් කරා මෙතන 3ක් වෙන් කරා. එතකොට තියෙන්නේ 10 ස්ථානෙට ඊට පස්සේ තියෙන්නේ මිලියනය කියන එක. එතකොට ඒකේ මිලියනය කියන එක මේ අවස්ථාව කියන එක දූල පුතාලා දන්නවා. ඊළඟට තියෙන දස මිලියනය කියන එක ඊළඟට 100ක් මිලියනය කියන එක දූල පුතාලා ඒක ඒ කලින් අවස්ථාවේදී ඒක පොඩ්ඩක් පුරුදු වෙන්න. ඒ කලින් අපි කතා කරපු ඒ ස්ථාන අගය කියන එක කලාප වෙන් කරු මේ අවස්ථාව මේකෙදී ඒ අවස්ථාවලදී එන ඒක පොන්දට මේක පුරුදු වෙන්න. එතකොට දූල පුතාලාට මේ ගාන විතරක් පුරුදු වුණාම කාලයත් එක්ක ඕනම දෙයක් දකින්නකොට ඒක අවස්ථාත් මෙහෙම 3 වෙන් කළා කොහොමද ඒක කියන්නේ කියන එක දූල පුතාලාට ඉබේම පුරුදු වෙනවා. මෙතනින් දෙවැනි පාඩම ඒ සම්පූර්ණයෙන්ම එතකොට ඒක ඉවර වෙනවා. මේක මේ සාරාංශය අපි කතා කරපු ටික දූල පුතාලා සතියට දෙපාරක් වගේ අනිවාර්යයෙන්ම ලියන්න 3 පාරක් වුණත් කමන්නේ. ඒක හැමදාම ඒක විනාඩි ගාණක් අරගෙන ඒ විනාඩි ගාණක් අරගෙන එතන ඒකෙන් ඒ වෙලාවේ දූල පුතාලා හැමදාම එකම ආකාරයට එක කරාම දන්නේම නැතුව මුල් දවසේ ටිකක් වෙලා යනවත් ඒක කාලයත් එක්ක මුල් දවසේ පැයක් ගියොතින් ඒක සති 2-3ක් යනකොට විනාඩි 30ක්වත් යන්නේ ඇත්තටම ඒක ලියන්න ඇත්තටම කියව ලියන්න. එතකොට කාලයත් එක්ක දූල පුතාලට මේක දන්න දෙයක් වෙලා ඉක්මනට ගණන් හදන්න පුළුවන් වෙනවා. ඒ වගේ අවස්ථාවට ආවහම දූල පුතාලා ගණන් ටික හදන්න අපි ඒ අවස්ථාවට ආවහම ගණන් ආපහු කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේකේ අභ්‍යාස කොටස. ඒ වගේම ප්‍රශ්න පත්‍රයක් වගේ කතා කරන එක හොඳ වෙයි. මේකේ දූල පුතාලා මේකේ තියෙන මේක ඒ සතියක් විතර ඒක ඒ කලින් සාරාංශය කරාම ඒ අනිවාර්යයෙන්ම ගණන් ටිකක් හදන්න අපි ඊට පස්සේ පාස් පේපර් හරි මොනවා හරි කතා කරන්න බලාපොරොත්තු වෙනවා.
දුල පුතාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. අපි අදට මෙතනින් පාඩම අවසන් කරනවා.